ප්‍රාර්ථනා ප්‍රනිධිය දිනපතා රැස්පත් කරගන්නා වූ සකල කුසල සම්භාර ධර්මය මාහට සර්වඥතා ඥාන ප්‍රතිලාභය පිණිසම හේතු වේවා. ඒ සඳහාම පාරමී ගුණ බෝධි සම්භාර ධර්ම පූර්ණය පිණිස මේ ජීවිතයේදී ත්‍රිපිටකධාරී වීමටත් පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභී වීමටත් සංඛාරුපෙක්ඛා ඥානය තෙක් විදර්ශනා ඥානයෙන් දියුණු වීමටත් ඒ ධර්මයන්ගෙන් නොපිරිහි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සැලසීමටත් ශක්තිය ලැබේවා. ඒ සඳහා කල්යාණ මිත්‍ර සම්පත්තියත් විවේක සම්පත්තියත් නිරෝගී සම්පත්තියත් ප්‍රඥාවත් ලැබේවා. කිසිම කලෙකත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදියට මගේ සිත නොනැමේවා, නොපෙළඹේවා, ගිජු නොවේවා, මුලා නොවේවා. පිරිසිදු නිස්සරණ අධ්‍යාශයෙන්ම ශාසන පරමාර්ථය සපුරාලීමේ ශක්තිය ලැබේවා. කිසිම කලෙකත් අලජ්ජී දුස්සීල පාප මිත්‍රයන්ගේ ආශ්‍රයක් භජනයක් පෛරුපාසනයක් මට නොලැබේවා. ලජ්ජේ සුපේසල ශික්ෂාකාමී කල්යාණ මිත්‍රයන්ගේම ආශ්‍රය භජනය පෛරුපාසනයම සැමකල්හිම ලැබේවා. මම ලජ්ජී සුපේසල ශික්ෂාකාමී වෙම්වා. අලජ්ජීන් ලජ්ජී ධර්මයෙහි පිහිටුවාලීමේ ශක්තියද මට ලැබේවා. කිසි කලෙක කිසිම තරමේ අරමුණකවත් මගේ සිත ලෝභයෙන් නොබැඳේවා, ද්වේෂයෙන් නොගැටේවා, මෝහයෙන් මුලා නොවේවා. අවිජ්ජා ව්‍යාපාද ක්‍රෝධ උපනාහ මක්ක පලාස ඉස්සා මච්චරිය මායා සාටෙය තම්බ සාරම්භ මානාතිමාන මද ප්‍රමාද සන්දිට්ඨි පරාමාස ආදානග්ගාහ දුප්පටි නිස්සග්ගිතා පංච නීවරණ පංච චේතෝ khīල පංච චේතසෝ විනිබන්ධ ෂඩ්විවාද මූල ආදී පාපක්ලේශ ධර්ම කිසි කලෙකත් මාගේ సంతානයේ පහළ නොවෙත්වා. සෑම අරමුණකදීම සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වීමට ශක්තිය මට ලැබේවා. විශේෂයෙන් මට දේශනා පටුත්වයත් රචනා පටුත්වයත් නිහතමානීව නිර්හංකාරව නිකලෙස් සිතින් ජීවත් වීමේ ශක්තියද ලැබේවා. මට ආශ්‍රයට ලැබෙන ගිහි පැවිදි සියලු දෙනා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් අභේද්‍ය පිරිසක් බවට පත්වේවා. මාගේ පියවරකින් ඉරියව්වකින් රූපයකින් ශබ්දයකින් ගන්ධයකින් රසයකින් ස්පර්ශයකින් වචන මාත්‍රයකින් හුස්ම පොදකින් සිතිවිලි මාත්‍රයකින්වත් කිසිවෙකුට හිංසාවක් පීඩාවක් නොම වේවා. අකුසල් සිතක් පහළ නොවේවා. මා දකින, මා ගැන කතා කරන, මා ගැන සිතන සියලු දෙනාට කුසල් සිතක්ම පහළ වේවා. මාගෙන් පිටවෙන හුස්ම පොදක් පාසා సంతానගත කිලිටි ගති දූරීභූත වේවා.
ඇතුළට ගන්නා හුස්ම වාරයක් පාසා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ආර්ය ගුණස්කන්ධය సంతානයට ඇතුල් වේවා. මාගේ సంతානය ගුණ නුවණින් පිරී ඉතිරී පවතිවා. සතර සංවර සීලය මනවින් ආරක්ෂා කරගෙන සෑම ඉරියව්වකදීම පංච නීවරණයන් මැඩ පවත්වාගෙන සතර සතිපට්ඨානාදී සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කර ගැනීමට ලැබේවා. විශේෂයෙන් කෘතඥ කෘතවේදී කෙනෙක් වෙම්වා. මාගේ අසනීප අපල උපද්‍රව අතුරු අන්තරාවන් සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ අනවින පොඩිවින බන්ධන ඇස්වහ කටවහ හෝවහ අඬෝවහ අලාභ අයස නින්දා දුක් පීඩා චෝදනා පරූපවාද අපහාස අපකීර්ති ගර්ජන තරජන සියල්ල හිරුදුටු අඳුරසේ විහත විද්වංසනය වේවා. නිරුපද්‍රිතව ශාසන ප්‍රතිපත්ති පූර්ණය පිණිස සර්වාරක්ෂාව ලැබේවා. තබන පියවරක් පාසා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තත්පරයක් පාසා රත්නත්‍රය සතු අසීමිත සූවිසි මහා ගුණයේ ශක්තිය සිවි සම්මස්නහර ඇට ඇට මිදුළු දක්වා විනිවිද යමින් ශාසන ප්‍රතිපත්ති දියුණුවට සර්වාරක්ෂාව ලැබේවා. කුසල් සිතින් සමාධි සිතින් මෙත් සිතින් බුදු ගුණ බෙලෙන් සිල් ගුණ බෙලෙන් සැමදා සැපසේ නින්දයාවා සැපසේ අවදි වේවා. නපුරු සිහින නොපෙනේවා. දෙවියන්ගේ ප්‍රසාදය ලැබේවා. පැවිද්දන්ගේ ප්‍රසාදය ලැබේවා. මනුෂ්‍යයන්ගේ ප්‍රසාදය ලැබේවා. අමනුෂ්‍යයන්ගේ ප්‍රසාදය ලැබේවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා. රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් මනුෂ්‍යයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් වසවිසෙන් අව්‍යායුධෙන් තිරිසන්ගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමෙන් බඩගින්නෙන් පිපාසයෙන් මැසි මදුරුවන්ගෙන් අව්වැසි සුළං විසගුරු සර්පාදීන්ගෙන් වාතෙන් පිතෙන් සෙමෙන් තුන් දොසින් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් උපක්ලේශයන්ගෙන් උපපීලක උපච්ඡේදක අකුසල විපාකයකින්වත් බියක් තැති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝත්ගමනයක් හිංසාවක් පීඩාවක් ව්‍යසනයක් විපතක් සිහිනෙන්වත් නොමවී ශාසන ප්‍රතිපත්ති පිරීම පිණිස ආරක්ෂාව සැලසේවා. කාය චිත්ත පීඩාවක් නොවී කායික මානසික සැනසිල්ලේ පාරමී සම්භාර රැස් කර ගැනීමට ශක්තිය ලැබේවා. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා දුක සැප යන අටලෝ දහමින් කම්පා නොවන චිත්ත බලය චිත්ත ඉද්ධිය චිත්ත සමාධිය චිත්ත ඒකාග්‍රතාවය චිත්ත ධෛර්යය චිත්ත ශක්තිය ඇතිව බෝධි සම්භාර පුරා ගැනීමට ශක්තිය ලැබේවා. දස කසින සමාපatti දස අසුභ සමාපatti
ආනාපාන සති සමාපatti කායගතා සති සමාපatti බ්‍රහ්ම විහාර සමාපatti අරූප සමාපatti දසාකාර උපචාර කර්මස්ථාන චුද්ධසාකාර චිත්ත පරිදමන අභිඥා බල පංචකය සංකාරුපෙක්ඛා ඥානය තෙක් විදර්ශනා ඥාන සියල්ල ප්‍රගුණ කර ගැනීමටත් එහි මුදුනටම පත්වී ඉන් නොපිරිහි සම්බුද්ධ ශාසන අභිවෘද්ධිය සලසමින් බෝධි සම්භාර පුරා ගැනීමේ ශක්තියත් ලැබේවා. ගුණ නුවණින් ධන දාන්‍යයෙන් යස ඉසුරින් සැප සම්පතින් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් හිරියෙන් ඔත්තප්පයෙන් බහුශ්‍රුත බවින් පරාක්‍රම වීර්යයෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන් ධානයෙන් කළ ගුණ සැලකීමෙන් කෘතඥතා කෘතවේදීතාවයෙන් මෞපිය උපස්ථානයෙන් ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවෙන් දසවිධ පුණ්‍යක්‍රියා වස්තුවෙන් දස කුසල සමාදානයෙන් සතර සතිපට්ඨානයෙන් සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් සතර ඉද්ධිපාදයෙන් පංච ඉන්ද්‍රියයෙන් පංච බලයෙන් සප්ත බොජ්ජංගයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සිව් බඹ විහරණයෙන් සතර සංග්‍රහ වස්තුවෙන් දස පාරමිතාවෙන් දස උපපාරමිතාවෙන් දස පරමත්ත පාරමිතාවෙන් ත්‍රිවිධ අර්ථ චර්යාවෙන් පංච මහා පරිත්‍යාගයෙන් කරණීය ධර්මයන්ගෙන් මහා මංගල ධර්මයන්ගෙන් සියලු බුද්ධ කාරක ධර්මයන්ගෙන් పూర్ව පක්ෂයේ චන්ද්‍ර මණ්ඩලය මෙන් අභිවෘද්ධියට පත්වීමට ලැබේවා. චින්තාමානික්‍ය රත්නයකින් මෙන් කල්ප වෘක්ෂයකින් මෙන් භද්‍ර ඝටයකින් මෙන් පූර්ණ චන්ද්‍රයාමෙන් සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පිරී ඉතිරි සස්ත්‍රී කවි සමුද්දිමත් වේවා. මේ ජීවිතයේ ආයු ඇතිතාක් අතරක් නෑර අපරාජිතව උදාර ලෙස උත්කෘෂ්ඨ ලෙස උත්තරීතර ලෙස මෙලොව ජයග්‍රහණය පරලොව ජයග්‍රහණය සසර ජයග්‍රහණය ක්ලේශ ජයග්‍රහණය ආත්ම විජයග්‍රහණය පිණිස බෝධි සම්භාර ධර්මයන් පිරීමේ ශක්තිය බලය ධෛර්ය වීර්ය ආරක්ෂාව ආශිර්වාදය රත්නත්‍රයානුභාව බලයෙන් ලැබේවා. මාගේ සිත මෛත්‍රී මහ පොළොවක් වැනි වේවා. මෛත්‍රී ජලාශයක් වැනි වේවා. මෛත්‍රී ආලෝකයක් වැනි වේවා. මෛත්‍රී මහ පවනක් වැනි වේවා. මෛත්‍රී ගංගාවක් වැනි වේවා. මෛත්‍රී සමුදුරක් වැනි වේවා. මෛත්‍රී මහමෙරක් වැනි වේවා. මෛත්‍රී අවකාශයක් වැනි වේවා. මෛත්‍රී ඉරු මඩලක් වැනි වේවා. මෛත්‍රී සඳ මඩලක් වැනි වේවා. සිව් බඹු විහරණයට බඹතලයක් වැනි වේවා. සියලු බුද්ධ කාරක ධර්මයන්ට මහ පොළොවමින් ප්‍රතිෂ්ඨාධාර වේවා. සසර වසනතුරු නරකාදී සතර අපායෝත්පත්තියෙන්ද
ත්‍රිවිධ සත්ව විනාශයෙන්ද අෂ්ට දුෂ්ටක්ෂණයෙන්ද පංචවිධ අන්තරාවෙන්ද සදහටම අතමිදී පාරමී පුරා ගැනීමට ජාති ජාතිත් ලැබේවා. සාපිපාසාදී බයෙන්ද අහේතුක දුහේතුක පටිසන්ධියෙන්ද අසඤ්ඤ තල අරූප තල උත්පත්තියෙන්ද පිටසක්වල උත්පත්තියෙන්ද සම්පූර්ණයෙන් සදහටම අතමිදී පාරමී ගුණ පුරා ගැනීමට ලැබේවා. සසර වසන තුරු පංචානන්තරය කර්මයෙන්ද පස්පව් දස අකුසලයෙන්ද මත්පැන් සුරාපානයෙන්ද මස්මාංශ භක්ෂණයෙන්ද පාපමිත්‍ර සංසර්ගයෙන්ද පාපක්ලේශ සංසර්ගයෙන්ද පාප දෘෂ්ටි සංසර්ගයෙන්ද පාප ස්ත්‍රී සංසර්ගයෙන්ද පාප පුරුෂ සංසර්ගයෙන්ද සම්පූර්ණයෙන් සදහටම අතමිදී පාරමී පුරා ගැනීමට ලැබේවා. කාමරාග කාමච්ඡන්ද කාමාසා කාමක්ලේශ කාම තෘෂ්ණා කාම පිපාස කාම සන්තාප කාම පරිදාහයන්ගෙන්ද සම්පූර්ණයෙන් සදහටම අතමිදී පාරමී පුරා ගැනීමට ලැබේවා. අවිජ්ජා ව්‍යාපාද ක්‍රෝධ උපනාහ මක්ඛ පලාස ඉස්සා මච්චරිය මායා සාඨේය ධම්බ සාරම්භ මාන අතිමාන මද ප්‍රමාද සන්දිට්ඨි පරාමාස ආදානග්ගාහ දුප්පටි නිස්සග්ගිතා පංච නීවරණ පංච චේතෝ කිල පංච චේතසෝ විනිබන්ධ ෂඩ් විවාද මූලාදී පාප ධර්මයන්ගෙන් බාධාවක් නොවි පාරමී පුරා ගැනීමට ලැබේවා. ක්ලේශ මාර ස්කන්ධ මාර අபிසංස්කාර මාර දිව්‍ය පුත්‍ර මාර මච්චු මාර නම් වූ පංචමාර ධර්මයන්ගේ බාධාවක් නොවි පාරමී පුරා ගැනීමට ලැබේවා. පණ්ඩක නපුංසක උබතෝ ව්‍යංජනක අංග විකල අන්ත බදිර මූග උන්මත්තක මන්ද මුද්දිකාදී අභව්‍යතාවෙන් සම්පූර්ණයෙන් අතමිදී පාරමී පුරා ගැනීමට ලැබේවා. සසර වසනතුරු ස්ත්‍රී ආත්ම භාවයකට පත් නොවි උතුම් පුරුෂාත්ම භාවය හිම පීඨා බෝධි සම්භාර පුරා ගැනීමට ලැබේවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණ ඥානය සම්‍යක් දෘෂ්ටිය ඇතිව උපදිමින් සත්පුරුෂ සංසේවනය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපදාව ඇතිව භවයක් පාසා ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන්ද ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ඥාන හිරියොත්තප්ප බහුශ්‍රුත භාව පරාක්‍රම වීර්ය ස්මෘති ප්‍රඥා ධ්‍යාන සමාපත්තීන්ගෙන්ද කළ ගුණ සැලකීම මව්පිය උවටන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දස පුණ්‍ය ක්‍රියා දස කුසල සමාදානයෙන්ද සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදන් වීර්ය සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයන්ගෙන්ද සතර බ්‍රහ්ම විහරණයෙන්ද
සතර සංග්‍රහ වස්තුවෙන්ද දස පාරමිතා දස උපපාරමිතා දස පරමත්ත පාරමිතාවන්ගෙන්ද ත්‍රිවිධ අර්ථ චර්යා පංච මහා පරිත්‍යාග කරණීය ධර්ම මංගල ධර්ම සියලු බුද්ධ කාරක ධර්මයන්ගෙන්ද පෙරපස සඳක්සේ දියුණු වීමට ලැබේවා. මතු බුදුවන මෛත්‍රී බුද්ධ ශාසන කාලයේදී මනුලොව කේතුමති රාජධානියෙහි ඉපදී ප්‍රථම වයසේදී බුදු සසුනට උදාර ලෙස සිව්පසයෙන් සංග්‍රහ කොට පැවිදි උපසම්පදා ලබා ත්‍රිපිටකධාරීව පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභීව මතු බුදු වන බවට නියත විවරණ ලබා ගැනීමට වාසනාව වේවා. නිවන් දකින තුරු ලොව පහළවන තාක් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සම්මුඛ වීමටත් සිව්පසයෙන් උපස්ථාන කිරීමටත් බුදු සසුන්හි පැවිදි උපසම්පදාලාභීව නියත විවරණ ලබා ගැනීමටත් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන යාව පප්පෝපි නිබ්බුතින් තාව සද්දාදි සම්පන්නෝ අලීන විරියෝ සදා. මේ කුසල කර්මයෙන් යම් දිනක නිවන් සුවයට පත්වන්නේද ඒ තාක් සෑම කල්හි මන්දෝත්සාහී නොවී ශ්‍රද්ධා වීර්ය ගුණෙන් යුතු වේවා. ඉත්ථි භාවා විනිම්මුත්තෝ අට්ඨ දුට්ඨක්ක නේහිච භවෙය්‍යාහං අප්පමත්තෝ සත්තවීස මදේහිච. ස්ත්‍රී ආත්ම භාවයන්ගෙන්ද කුසල් දම් වැඩීමට අවකාශ නැති අෂ්ට දුෂ්ටක්ෂණයෙන්ද විසිහත් වැදෑරුම් මදයන්ගෙන්ද මිදී සෑම විට අප්‍රමාදී වෙම්වා. නකරෙය්‍යං නකාරෙය්‍යං නචින්තෙය්‍යං කුදාචිපි පාපකං අප්පමත්තම්පි දුක්ඛං වා සබ්බ පානිනං. සියලු ප්‍රාණීන්ට කිසි කලෙක අල්ප මාත්‍ර පවක් හෝ දුකක් හෝ නොකරමි, නොකරවන්නෙමි, නොසිතන්නෙමි. පාපමිත්තේන සේවෙය්‍යං සේවෙය්‍යං සජ්ජනේ සදා රාග දෝසාදයෝ දෝසා තනුභූතා භවන්තු මේ. පාපමිත්‍රයන් සේවනය නොකෙරෙම්වා. සත්පුරුෂ උතුමන් සැමදා සේවනය කෙරෙම්වා. මාගේ සියලු රාග ද්වේෂ ආදී කෙලෙස් තුනී වෙත්වා. සහෙය්‍යං බුද්ධුං බෝධේතුං ධම්මං බුද්දේන දේසිතං සදා ජාතිස්සරං ඥානං ලබෙය්‍යං ජාති ජාතියං. ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ අවබෝධ කළ යුතු ධර්මය අවබෝධ කර ගැනීමට අන්‍යයන්ට අවබෝධ කරවීමට සමත් වෙම්වා. ජාති ජාතිත් අතීත අනාගත ජාති ස්මරණ ඥානය ලබම්වා. යදාහි ලෝකේ මෙත්තේයෝ සම්බුඤ්ජස්සති තං තදා සක්කරිත්වා පූජයිත්වා සසද්දම්මං සසාවකං. යම් කලෙක මෛත්‍රී සර්වඥ රාජයන් වහන්සේ ලෝකයේ පහළ වෙද්ද එකල ඒ බුදුරජාණන් වහන්සේටද ධර්මරත්නයටද සංඝරත්නයටද පූජා සත්කාර කොට බුද්ධත්ත කාරකේ ධම්මේ සම්පූර්ණත්වා අසේසතෝ
අහම්පි සම්මා සම්බුද්ධෝ භවිස්සාමි අනාගතේ. බුද්ධ කාරක ධර්ම ඉතිරියක් නැතිව සම්පූර්ණ කොට මමද අනාගතයෙහි සම්මා සම්බුද්ධත්වයට පත්වෙමි. භවා භවේ සංසරන්තෝ යාව නිබ්බාන පත්තියා ජාති සරණ ඥානේන තිහේතු පටිසන්ධිකෝ. නිවන් දක්නාතුරු යම් තාක් භවයක් පාසා සසර සැරිසරන්නේ වේද ඒ හැම කල්හි ත්‍රි හේතුක පටිසන්ධියෙන් යුතු වූයේද ජාති ස්මරණ ඥානයෙන් යුතු වූයේද වෙම්වා. uppන්න බුද්ධේසු පූරත්වා සබ්බ පාරමී දීපංකරෝ විය සම්බුද්ධෝ භවිත්වා ලෝකනායකෝ. පහළවන සියලු බුදුරජාණන් වහන්සේලා කෙරෙහි සියලු පාරමී පුරා දීපංකර බුදුරජාණන් වහන්සේ මෙන් ලෝකනායකයන් වහන්සේ නමක් වී සංසාරේ සරන්තානං සත්තානං හිතමාවහං ධම්මනාවායතේ නිත්වා තාරයිස්සං භවන්නවා. සසර සැරිසරණ සත්වයන්ට යහපත සලසමින් ඔවුන් දහම් නැවින් ගෙන ගොස් සසර සාගරයෙන් එතෙර කරවන්නෙමි. බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්භයා. මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නෙමි. අන්‍යයන්ටද අවබෝධ කරවන්නෙමි. මම සියලු පාපයන්ගෙන්ද සියලු දුකෙන්ද මිදෙන්නෙමි. අන්‍යයන්ද සියලු පාපයන්ගෙන් සියලු දුකින් මුදවන්නෙමි. මම බයජනක සංසාර සාගරයෙන් එතර වන්නෙමි. අන්‍යයන්ද බයජනක සංසාර සාගරයෙන් එතර කරවන්නෙමි. ආත්මය දමනය කළා වූ සෑම දෙනා අතුරෙන් මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අග්‍රය, ශ්‍රේෂ්ඨය, උත්තමය. ජීවිත පරිත්‍යාග කළා වූ පරිත්‍යාගී උතුමන් සෑම දෙනා අතුරෙන්ද ලොව ඇතිතතු අවබෝධ කළා වූ මහා ප්‍රඥ උතුමන් සෑම දෙනා අතුරෙන්ද මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අග්‍රය, ශ්‍රේෂ්ඨය, උත්තමය. දෙවියන් සහිත ලෝකවාසීන් ප්‍රඥාවෙන් මවිතයට පත් කළා වූ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ප්‍රඥාලෝකයෙන් මාගේ සිත ආලෝක වේවා. කරුණාවෙන් සීතල වූ ලයක් ඇති මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සිසිල් සෙවණෙහි ජීවත් වීමේ වාසනාව මටත් ලැබේවා. දසබිම්බරක් මාර සේනාව පරාජය කළා වූ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බලය මාගේ සිත ප්‍රබෝධමත් කෙරේවා. දෙවියන් සහිත සකල ලෝකවාසීන්ගේ යහපත සඳහා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළා වූ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් පරිත්‍යාගය මටත් ලැබේවා. සෑම දිනාගේ යහපත සලසා වදාළ මාගේ ස්වාමී වූ
බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. මාමෙන් සියලු සත්වයෝද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කිසිවෙකු කිසිවෙකුට වෛර නොකෙරෙත්වා, අවමන් නොකෙරෙත්වා, නින්දා නොකෙරෙත්වා. සෑම දිනාම සෑම දිනාගේ සැපයට කැමති වෙත්වා. සෑම දිනාටම පරම රමණීය ශාන්ති ලක්ෂණ වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා. සාදු සාදු සාදු. ලියා නිම වූ දිනය 2002 මාර්තු මාස 1 වෙනි දින. කල්තොට වැඩිහිටි නිවාසයේ පින්වත් ජිනදාස හෙට්ටිආරච්චි මහතාණන්ගේ කාරුණික ආරාධනය පරිදි මෙය ලියා තබමි. අතිශයෝක්තියෙන් තොර වූ මේ ජීවිත සටහන් පෙළ මාගේ ආත්ම සහතිකයකි. මෙහි සටහන් වූ තවත් වැදගත් කරුණු ඇතත් අතේ ආබාධයක් ඇතිව අපහසුතාවෙන් සිටත් ලියන ලද මේ සටහන් පෙළ බොහෝ දවසක් තිස්සේ ටිකෙන් ටික ලියා ඇත. තවත් ඉදිරියට අවශ්‍ය වුවහොත් ලිවීමට ඉඩ තබා ගනිමි. මේ වාර්තාව මා ජීවත්ව සිටිනතුරු ප්‍රසිද්ධ නොකරන ලෙස හිතවත් සැමට මෙයින් ආරාධනා කරමි. හුදු පුණ්‍ය වාර්තාවක් වන මෙය කියවන සැමටද මා රැස් කළ විවිධාකාර පුණ්‍ය සම්භාරය අත් වේවා. මෙවැනි පුණ්‍ය වාර්තාවක් උවත් අවඥා කරන, විවේචනයට හාස්‍යයට ලක් කරන කෙනෙක් වෙතොත් ඒ සැමටත් නිවන් මඟ එළිවේවායි මෙත් සිත සමාහිත කරමි. මා හදා වඩාගත් ගුණවත් මව්පිය දෙදෙනාට මතු බුදු බවම අත් වේවා. මාගේ ආචාර්ය උපාධ්‍යායාදී කල්යාණ මිත්‍ර මහෝත්තමයන්න් වහන්සේලාට මතු බුදු බවම අත් වේවා. මාගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට සහෝදර සහෝදරියන් සහිත සහලේ ඥාතීන්ට හිතයිශී දායක දායිකා මව්පිය දූ දරුවනට ලෝක ශාසන ආරක්ෂක සියලු දෙවියන්ට හිතාහිත මැදහත් සියලු ලෝවැසියනට පැතූ උතුම් බෝධියෙන් අමා මහ නිවන් සුව අත් වේවා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. පූජනීය නාවිනේ අප මාහිමිපාණන් වහන්සේ තම ශාසනික ජීවිත ගමන පිළිබඳ ලියන ලද විස්තරය නිමාවට පත් වෙනවා. එම සටහන් පෙළ කියවීමේ පහසුව සඳහා අපැහැදිලි තැන් සකස් කර එය නාවිනේ මාහිමිපාණන් වහන්සේ සටහන් කර ඇති පරිදි දැක්වෙනවා. 2002 සිට 2012 දක්වා වූ කාලය තුල ශාසනික කටයුතු පිළිබඳ තවත් සංක්ෂිප්ත විස්තරයක් අභිනව සටහන් නමින්ද එම ලිඛිත සටහන් අතර දක්වා තිබෙනවා. එසේම බුරුම රට වැඩ සිටිමින් පාඅව් භාවනා මාර්ගයේ ප්‍රගුණ කළ අවස්ථාවන්හිදී කරන ලද සුවිශේෂ සටහන් පෙළක්ද මාහිමිපාණන් වහන්සේගේ අත් අකුරින්ම තිබෙනවා. ඒ 1996, 1997, 2001, 2010 යන වසරවලදී බුරුමයේ පාඅව් ආරණ්‍යයේ වැඩ සිටි වාර 5 තුලයි. වස් කාල 3ක් සමගින් වූ එම වාර 5 තුලදීම ඊටමත් ගැඹුරු ලෙස මෙම භාවනා මාර්ගය දියුණු කර තිබෙනවා. එසේ වඩන ලද භාවනා මාර්ගය පිළිබඳව කරන ලද සටහන් තුලින්
ඒ භාවනාවන්ට අදාළ තෝරාගත් උද්ෘතයන් ඉදිරිපත් කරමින් එම භාවනා අත්දැකීම් පිළිබඳව කෙටි සරල විස්තරයක්ද මෙහි දැක්වෙනවා. පූජනීය අප ආචාර්යෝත්තම මාහිමිපාණන් වහන්සේගේ මෙම චරිත විස්තරය අති දුර්ලභ වූවක්. මෙබඳු ජීවිත පිළිබඳව ඇසීමට ලැබීම සුලභ දෙයක් නොවේ. පූජනීය මාහිමිපාණන් වහන්සේ ආරාධනාවකට අනුව හෝ තම ජීවන තොරතුරු මෙසේ සටහන් කර තැබීම බොහෝ පැවිදි ගිහි පිරිසකගේ යහපත පිණිස උපකාරයක් වී තිබෙනවා. වත්මනෙහි මාහිමිපාණන් වහන්සේගේ ජීවිතය පරමාදර්ශී පැවිදි ජීවිතයක්. සම්බුද්ධ ශාසනයක් ඇසුරු කරගනිමින් ඉන් නියම ප්‍රතිඵල ලබාගෙන සැනසීම උදා කරගන්නා ආකාරය මෙමගින් මනාම ඉස්මතුව පෙනෙනවා. ඒ වෙනුවෙන් උත්සුක වන ඕනෑම කෙනෙකුන් හට මේ උතුම් ජීවිත ගමනක පිය සටහනද උපයෝගී කරගන්න පුළුවන්. ඒ සඳහායි මාහිමිපාණන් වහන්සේද මේ වටිනා තොරතුරු සටහන් කර ඇත්තේ. ඉහතින් සඳහන් කළ භාවනා විස්තරය මෙතැන් සිට ඉදිරිපත් කෙරෙනවා. ඒ පූජනීය මාහිමිපාණන් වහන්සේ පා අවු භාවනා මාර්ගය ප්‍රගුණ කළ ආකාරයත් එහිදී ලැබූ විවිධ අත්දැකීම් පිළිබඳවත් වූ තොරතුරුය. ඒ සමගම මාහිමිපාණන් වහන්සේගේ ජීවිතයේ අපදුටු විශේෂ කරුණු කීපයක්ද එක්කොට තිබෙනවා. මේ මාහිමිපාණන් වහන්සේ පිළිබඳ දැක් වූ අව්‍යාජ අදහසක්. ලංකාවෙන් පැමිණි භාවනා යෝගීන් අතරින් මා දන්නා සියලු භාවනා ඉපරිද්දෙන්ම ප්‍රගුණ කළ හැකි වූ එකම කෙනා නා වූයේ අරිය ධම්ම ස්ථවිරයෝ පමණි. බුරුම රට මොළමියන් නුවර පා අව් භාවනා මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත අග්ගමහා කම්මට්ටානාචාර්ය අතිපූජනීය පා අව් ආචින්න සයාඩෝ මහා ස්වාමින් වහන්සේ මේ අදහස දක්වන පෙරුම්දම් සලකුණු. අනවරාග්‍ර වූ සසර ගමන තුල චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාද ධර්මය පිරිසිඳ අවබෝධ නොකිරීම හේතුවෙන් මාමෙන් සියලු සත්වයාත් අපමණ කලක් සසර ඇවිද්ද බව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළහ. ජාති ආදී වූ අනන්ත දුක් විඳිමින් අපමණ කලක් සසර ඇවිදීමට හේතුව ඉන් පැහැදිලි වෙනවා. සසර දුක නිවාලීමට නම් මේ ධර්මය අවබෝධ කරගන්න ඕන. අපහට සිතීමටවත් නොහැකි තරම් වූ අපමණ දුක් විඳ සමතින්සත් පාරමී සපුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේලා ඊතා දුර්ලභව පහළ වෙලා සිදු කරන අති උත්තම දේ සසර දුක නිවාලන සැබෑ ධර්ම මාර්ගය ලෝකයට පෙන්වා දීම. ඒ මාර්ගය පෙන්වා දීලා සත්වයාගෙන් බලාපොරොත්තු වන්නේ ඒ තිලෝගුරු බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් නානාවිධ වූ පූජා සත්කාර සම්මාන සිදු කිරීම නොවේ. පිරු අනන්ත පාරමී නිසා ලැබෙන ඒ අනන්ත පූජා සත්කාර කාටවත් වළක්වන්න බෑ. ඒත් සර්වඥයන් වහන්සේලාගේ අභිලාෂය වන්නේ ඒ අති දුර්ලභව ලැබුණු ධර්මය අනුගමනය කරලා සත්වයෝ වහවහ සසර දුකින් එතර වෙනවා දැකීම. ධම්මාරාම මහරහතන් වහන්සේගේ කතා පුවතින් මෙන්ම බුදුරජාණන් වහන්සේගේ උතුම් දිනචරියාව තුළින්ද එය හොඳට පැහැදිලි වෙනවා. ඒ නිසා අපි නිවන් දකින අරමුණෙන්ම ධර්මය අනුගමනය කරන්න, ධර්මයෙහි හැසිරෙන්න ඕන. දෙව්ලොව ඉපදුනද මනුලොව ඉපදුනද හැම සත්වයාටම හැම කල්හිම එම ධර්මය ඇසීමට පුරුදු පුහුණු කිරීමට ඉඩ ප්‍රස්තාව වගේම උතුම් ධර්මයද ලැබෙන්නේ නැහැ. ඒ සඳහා හේතු සම්පත්තියෙන්නත් ඕන. සත්වයාගේ අකුසල කර්ම ශක්තියෙහි බලවත් බව හේතුවෙන් විටක දුලබ වූ ශාසන සම්පත්තිය ලැබුවත් ඉන් ඵල නෙලා ගැනීමේ අවස්ථාවද අහිමි වෙනවා. පූජනීය නා වූ මාහිමිපාණන් වහන්සේ දුර ඈත සංසාරයේහි පටන් ප්‍රාර්ථනා සහිතව පාරමී ධර්ම මුදුන්පත් කරමින් පැමිණ මහෝත්තම ජීවිතයක්, පුණ්‍ය ජීවිතයක්, මෙත් කරුණා මුදිතා උපේක්ෂා සිව් බ්‍රහ්ම විහාරයන්ගෙන්
සුපෝෂිත වූ ජීවිතයක්. තමන් වහන්සේත් ලෝක සත්වයාත් අතර වෙනසක් නොවූ තරමේ සමානාත්මතාවයෙන්, කරුණාවෙන්, උපේක්ෂාවෙන් පිරි බෝසත් ජීවිතයක්. උතුම් ධර්මය අනුගමනය කරන උතුමන් අතර බුදු බව පතන මෙබඳු බෝසතාණන් වහන්සේලාම ප්‍රධාන වෙනවා. නෙක්ඛම්මේ අදහස් ඇති බෝධිසත්වයෝ පස්කම් සැපසහිත ගෘහවාසයේ දොස් දකිනවා. අලෝභ අදහස් ඇති බෝධිසත්වයෝ ලෝභයෙහි දොස් දකිනවා. අද්වේෂය අදහස් ඇති බෝධිසත්වයෝ ද්වේෂයෙහි දොස් දකිනවා. අමෝහ අදහස් ඇති බෝධිසත්වයෝ මෝහයෙහි දොස් දකිනවා. උතුම් විවේකයේ අදහස් ඇති බෝධිසත්වයෝ නිතර පිරිස් හා එක්ව වාසය කිරීමේ දොස් දකිනවා. සියල්ලෙන් මිදීමේ අදහස් ඇති බෝධිසත්වයෝ ත්‍රිවිධ භවයන්හි පස් ආකාර ගතීන්හි දොස් දකිනවා. මේ වගේ අධ්‍යාස 6කින් යුතුවයි ලෝකෝත්තර මාර්ගයේහි පාරමී මුදුන්පත් කරමින් බෝධිසත්වයන් වහන්සේලා ගමන් කරන්නේ. පූජනීය මාහිමිපාණන් වහන්සේ එම උතුම් අධ්‍යාශයන්ට අනුව තම පාරමී ධර්ම සම්භාරය සැබෑ ලෙසම සම්පූර්ණ කළා. පෙර සසරෙහිදී කරන ලද බලවත් පුරුදු පුහුණුව හේතුවෙන්ම පූජනීය ස්වාමීන් වහන්සේට ඇසු දුටුවන් මවිත කරවන ධාරණ ශක්තියක් තිබුණා. ත්‍රිපිටකය කටපාඩමින් දරමින් අනෙකුත් සංග්‍රහිත ග්‍රන්ථයන් පිළිබඳ හසල අවබෝධයකින්ද යුතුව පර්යාප්ති ධර්මයෙහි මුදුන් මල් කඩ ලෙස වැජඹුණා. ලදරු අවදියේ තම නිවසේදීම බ්‍රහ්මචර්ය ආජීව අෂ්ටමක සීලය සමාදන්ව මෛත්‍රී භාවනාව වැඩීමෙන් ආරම්භ වූ උතුම් ප්‍රතිපත්ති මාර්ගය ඉහළටම ප්‍රගුණ කිරීමෙන් ලෝතුරු දහමෙහි වූ සාන්දෘෂ්ටික ගුණය වත්මනෙහිද සැබෑම බව ලෝකයා වෙත මනාව පෙන්වා දුන්නා. පූජනීය මාහිමිපාණන් වහන්සේ ප්‍රගුණ කළ එම භාවනා ප්‍රතිපත්ති මාර්ගය පිළිබඳව අප මාහිමිපාණන් වහන්සේ පහත පරිදි මාහිමිපාණන් වහන්සේ වැඩූ භාවනා ක්‍රම. බුදුගුණ භාවනාව. භාවනා ගැන කියන්න තියෙනවා ගොඩාක් කරුණු. ඒ සියල්ලම විස්තර කරන්න කාලය මදි. මම මගේ වයස 9 දිනේ සිල් සමාදන් වෙන්න පටන් ගත්තේ 3 පන්තියේදී. ඒ කාලේ මගේ අම්මගේ අම්මා කිරි අම්මා කියලා දුන්නා ඉතිපිසෝ පාඨය නිතර කියවන්න. තේරුම මුකුත් දන්නේ නැහැ. මම ඉතින් ඉතිපිසෝ පාඨය පුරවනවා. මට නවගුණ වලකුත් දුන්නා ගණන් කරන්න කියලා. ඒ පුරුද්ද අද දක්වාම තියෙනවා. මම උපසම්පදා වී දෙවෙනි අවුරුද්දේ එනම් 1960 පෙබරවාරි 4 වෙනිදා මහෝපාද්‍යය ස්වාමින් වහන්සේ, පණ්ඩිත ස්වාමින් වහන්සේ ප්‍රදාන සංඝ පිතෘන් වහන්සේලා 19ක් පමණ දඹදිව වැඩියා. ආපසු වඩින ගමනේදී බුද්ධගයාවෙන් සඳුන් හරයෙන් හැදුව නවගුණවැල් අප වැනි සිසු දරුවන්ට ගෙනාවා. ඒ කාලේ මාතර පුහුල්වැල්ලේ රෝහණ යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ ඉගෙනීමේ යෙදී සිටි නවක උපසම්පන්න පැවිද්දෙකු වූ මට පණ්ඩිත ස්වාමින් වහන්සේ සඳුන් නවගුණ වැලක් දුන්නා. ඉතිපිසෝ පාඨයෙන් ලක්ෂ වාරයක් පුරවන්න කියලා අනුශාසනා කළා. දිනපතා 300ක් පමණ බුදුගුණ වාර පුරවමින් ඉගෙනීමේ යෙදී සිටි මම 1964 ජූලි 4 වෙනිදා බුදුගුණ ලක්ෂ වාරය පුරවා නිම කළා. 1961 දී නිමලව ආරණ්‍යයේදී මහා පින්කමක් තිබුණා. යෝගාශ්‍රම සංස්ථාවට දසවස් පිරීම නිමිත්තෙන් ඒ පින්කමට වැඩි රුවන්ගිරියේ ලොකු ස්වාමින් වහන්සේට ආසන පනවා තිබුණේ මහ ගල්ලෙනෙහි. ඒ ඇඳ ළඟම මම සිටි බැවින් භාවනා ගැන වටිනා උපදෙස් අසා දැනගත්තා. විශේෂයෙන් ඉතිපිසෝ පාඨය භාවනාවට නගන ආකාරය අසාගත්තා. මෛත්‍රී භාවනාව. දැන් නැවත කුඩා කාලයට හැරෙමු. නාවින ආරණ්‍ය බිහි වුණාට පස්සේ අපට ලැබුණනේ භාවනා පොත් බුද්ධ ජයන්තියට ආසන්න කාලයේ ලැබුණා. අතුල වංශ කියන ස්වාමින් වහන්සේ ලියපු මෛත්‍රී භාවනා පොතක් සම්පූර්ණයෙන් පාලියෙන් තිබුණේ. දස දිසාවට සියලු සත්ව කොට්ටාශවලට මෛත්‍රී කරන හැටි. ඒක මම පාඩම් කරගත්තා.
ඒ කාලේ මම නාවෙන ආරණ්‍යට ගිහිල්ලා පොහොයට අටසිල් සමාදන් වෙන්න පුරුදු වුණාට පස්සේ බ්‍රහ්මචර්ය ආජීව අෂ්ටමක සීලය නිත්‍ය වශයෙන්ම සමාදන් වුණා. මම වයස 15 දී පමණ බද්ධ පර්යංකෙන් වාඩි වෙන්න පුරුදු වුණා. මහෝපාද්‍යය මාතර ස්වාමින් වහන්සේගේ භාවනා පොතකින් තමයි බද්ධ පර්යංකේ පුරුදු වුණේ. පැය භාගයක් මට බද්ධ පර්යංකයෙන් ඉන්න පුළුවන් වුණා. ඉතින් මම හැමදාම රාත්‍රී කෑමෙන් පස්සේ පාඩම් කරලා නිදාගන්නේ වෙනම කාමරයක. කාමරයේ ඇඳේ බද්ධ පර්යංකයෙන් වාඩි වෙලා බ්‍රහ්මචර්ය ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙලා කරණීය මෙත්ත සූත්‍රය කියලා අර පොතේ තියෙන මෛත්‍රී භාවනාව කළා. විනාඩි 10ක් 15ක් යනකොට මම ඉතින් අහසේ ඉන්නවා වගේ. ඇඳේ ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. ඇහැ පියාගෙන ඉන්නේ වටේට හඳ එළිය වගේ. ඉතින් ඒක කරලා දන්නෙත් එච්චරයි. පැය භාගයෙන් පසු නිදා ගන්නවා. පාන්දර 5ට අවදි වෙන්න මම හැමදාම ඔරලෝසුවේ සීනුව තියා ගන්නවා. 5ට සීනුව වදින්න ලං වෙනකොට මට ඉබේම අවදි වෙනවා. අතක් පයක්වත් හෙලවිලා නැහැ. දඟලන වයසනේ. නමුත් එහෙම නැහැ. ඇඳේ ඇතිරිල්ලවත් වෙනස් වෙලා නැහැ. ඉතින් පසුවදා හරිම ප්‍රීතිමත් විදියට ගත කරනවා. ඔය විදියට කුඩා කාලයේ භාවනා පුහුණු වුණා. මෛත්‍රී භාවනාව තමයි එදා භාවනා වශයෙන් කෙරුණේ. අනිත් වෙලාවට කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරනවා. පිරිත් පොතේ පාඩම් තියෙන පිරිත් කියවනවා. ධම්මපදයේ ගාථා කියවනවා. පියතුමා භාවිතා කරන පොත්පත් ඉඳහිට බලනවා. එතුමා භාවිතා කරනවා විසුද්ධි මාර්ගය, උපාසක ජනාලංකාරය, විදර්ශනා භාවනා පොත. එහිදී විසුද්ධි මාර්ගය කියවනකොට පියතුමා ඒ ගැන කරන සාකච්ඡා අහගෙන ඉන්නකොට මට හිතුණා මේවා අපිට කරන්න පුළුවන් නේ කියලා. එහෙම ඉන්න අතරේ තමයි භාවනා ආනිසංස දැකලා පැවිදි වීමේ ඡන්දය මතුවුනේ. ඉතින් ඒ කාලේ පහළ වුණු අදහස ස්ථාවර වුණා. මහසී භාවනා ක්‍රමය ආනාපාන සතිය. අනතුරුව පැවිද්දට යොමු වී පණ්ඩුපලාස උපාසක කාලයේ හිටියේ බෝධිරක්කිත ස්වාමින් වහන්සේගේ ගමේනේ. එහිදී මහසී භාවනා ක්‍රමයත් ආනාපාන සතියත් පුහුණු වුණා. හොඳට සිහිය පිහිටුවා ගන්න හැකි වුණා. ඒ භාවනා ක්‍රම දෙකම පුරුදු වෙලා පැයක් විතර සමාධියෙන් ඉන්න පුළුවන් වුණා. සමූහ භාවනා පැයේදී බෝධිරක්කිත ස්වාමින් වහන්සේ වේලාව බලාගෙන ඉන්නවා. භාවනාව අවසන් කරන්න ස්වාමින් වහන්සේ දැන්වීමට කලින් මම ඇස්සර බලනවා. බලනකොට වේලාව හරි. ස්වාමින් වහන්සේ මගෙන් අහනවා කොහොමද වේලාව බලාගත්තේ කියලා. මම කිව්වා මට හිතුණා කියලා. ඒ පණ්ඩුපලාස කාලයේදී විගොඩ අපි සිටි තැන බණක් කියන්න ඕනි කිව්වා. සැන්දෑවේ රැසූ පිරිසට ඉරියව්වවත් මාරු නොකර එක හඬින් පැයක් බණ කිව්වා. හැමෝම ස්තුති කළා. ඒ දුරුතු පොය දවසක තව දවසක් දසසිල් කාලේ මත්තේගොඩ සුමනාරාමේ පැවිදි පින්කමක් බලන්න ගියා. දින 2ක් විතර නැවතිලා හිටියා. එතනදී පොයක් දවසක බණක් කියන්න කිව්වා. එතනද පැයක් බණ කිව්වා. සමාධිගත සිතින්ම. ඔය විදිහට ඒ කාලයේ භාවනා සම්බන්ධ පුහුණුවක් ලැබුණා. සතිය හොඳට පුරුදු කරන්න ලැබුණා. පැයක්ම චිත්ත සමාධියෙන් ඉන්නවා. ධානය ගැන තේරුමක් නැහැ. සමාධියෙන් ඉන්නවා. ශරීරය නොදැනි ආලෝකයක් තියෙනවා. එච්චරයි දැනෙන්නේ. මම ඉගෙන ගන්න කාලයේ දීර්ඝ කාලයක් ඒ ගතිය පුරුදු කළා. ඒක ඉගෙනීමට බොහෝ ප්‍රයෝජන වුණා. පාඩම් මතක හිටිනවා හොඳට. ධර්ම දේශනා කරන විට ඇහැ පියාගෙන සමාධියෙන් වගේ තමයි ධර්ම දේශනා කරන්නේ. ඒ විදියට පුහුණු වුණා. සම 40 කර්මස්ථාන. ගල්දුවේ ඉන්න කාලයේ ශිෂ්‍ය පිරිසත් සමග සම 40 කර්මස්ථානම පුරුදු කළා. වෙන ගුරු ඇසුරක් නැහැ. විසුද්ධි මාර්ගයේ කියවමින් ඒ උපදෙස් දන්න හැටියට තෝරාගෙන තමයි කළේ. එයිනුත් අභ්‍යාසයක් ලැබුණා. දස කසිනේම කළා. 1963 දී
මැල්ලගලදී මහෝපාද්‍යය ස්වාමින් වහන්සේගේ උපදෙස් ඇතිව මහා සීක්‍රමය මාස 1මාරක් පුහුණු කළා. දෙල්ගහ කුටිය කියන ගල්ලෙනේ මම බද්ධ පර්යංකයෙන් පැය 6ක් එක දිගටම භාවනා කරනවා. සවස 5 සිට රාත්‍රී 11 වනතුරු කිසිම අපහසුයකින් තොරව භාවනා කරනවා. ඉතින් හිත බඹතලය දක්වා යනවා වගේ දැනෙනවා. ඊට වඩා දන්නේ නැහැ. මහා සීක්‍රමේහි ධානය වැඩිවීමක් කියන්නේ නැහෙනි. කෙසේ නමුත් ඒ විදියට පුහුණු වන කාලයේ තමයි භාවනා වැඩසටහන් වලට යොමු වුණේ. මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ගුරුවරුන්ට බුද්ධානුස්සති, මෛත්‍රී, අසුබ, මරණ සති යන 4 කමඨහන් හා ආනාපාන සතිය තමයි දෙන්න නියම වුණේ. දිනක් භාවනා පන්ති පවත්වන අවස්ථාවේ මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින් වහන්සේ වැඩලා බොහොම ප්‍රශංසා කළා. හරියට හරි මේක තමයි නියම පිළිවෙල කියලා. පසුව කොළඹ භාවනා පන්තිවලත් සියලු කමඨහන් පුරුදු කරවුවා. ඔය අතරේ තමයි බුරුම ගමන යෙදුනේ. මුලදී දවස් 10ක් පමණ මහාසී භාවනා මධ්‍යස්ථානයට යමින් එමින් භාවනා කළා. කලින් ඉතින් කරලා තියෙන ක්‍රමය. අනතුරුව පාඅව් භාවනා මධ්‍යස්ථානයට ගොස් තමයි සමත විදර්ශනා භාවනා පිළිවෙලට වැඩුවේ. ඒවා ගැන වැඩි විස්තර කියන්න මම සතුටු වෙන්නේ නැහැ. එහිදී බොහොම හොඳට කටයුතු කරගෙන තමයි ආවේ. යනුවෙන් කුඩා අවදියේහි සිට බුරුම රට පාඅව් භාවනා මධ්‍යස්ථානයට වැඩම කිරීම දක්වා වූ කාලය තුල වඩන ලද උතුම් භාවනා ප්‍රතිපත්තිය පිළිබඳව අප මාහිමිපාණන් වහන්සේ විසින් වැඩූ කමඨහන් යන මාතෘකාව යටතේ ලියා ඇති වඩන ලද භාවනා තොරතුරු වලට වඩා තරමක විස්තරයක් මෙහිදී ඉදිරිපත් කෙරෙනවා. ඊට අමතරව පාඅව් ආරණ්‍යයට වැඩම කර ඊට හොඳින් භාවනා වැඩූ බවත් ඒ පිළිබඳව කරුණු ප්‍රකාශ කිරීමට සතුටු නොවන බවත් මෙහි දක්වා තිබෙනවා. පූජනීය ස්වාමීන් වහන්සේ එහිදී ප්‍රකාශ නොකළ තම භාවනා අත්දැකීම් පිළිබඳව ලියා තබා තිබූ කරුණු හා බුරුමේදී ප්‍රගුණ කළ එම පාඅව් භාවනා ක්‍රමයේ පිළිබඳව ලෝකාර්ථය පිණිස කෙටියෙන් මෙහිදී විස්තර කෙරෙනවා. මම ප්‍රිය කරන භාවනා ක්‍රමය පාඅව් ආරණ්‍යයේදී පුහුණු කළ සමත පූර්වාංගම විපස්සනාවයි. සමත පූර්වාංගම විපස්සනාව සැපදායකයි. සුද්ධ විපස්සනා කරනකොට බොහෝ වේදනා විඳින්මින් කරන්න සිද්ධ වෙනවා. කාට වුණත් මට වුණත් එහෙමයි. මේ ක්‍රමය එහෙම නොවේයි. සමත භාවනාව කරනකොට කයයි සිතයි දෙකම සංසිඳෙනවා. ඒ නිසා ඒ ක්‍රමය පහසුයි. ඒ පාඅව් භාවනා මාර්ගය පිළිබඳව පූජනීය මාහිමිපාණන් වහන්සේ දැක්වූ අදහස. පාඅව් භාවනා මාර්ගය බුරුම රට වැඩ සිටින අග්ගමහා කම්මට්ටානාචාර්ය පූජනීය ආචින්න සයඩෝ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද්දක්. පෙළ අටුවා හා විසුද්ධි මාර්ග ආදී සංග්‍රහිත ග්‍රන්ථයන්ගෙන්ද පර්යාප්තිය පිළිබඳ ලැබූ හසල දැනුමකින්ද 20 වසරකටත් අධික වනගතව ප්‍රතිපත්ති පූර්ණ අත්දැකීමෙන්ද යුතුව ලෝකයා වෙත මීට දශක කිහිපයකට පෙර දායාද කළ මේ භාවනා මාර්ගය ක්‍රමානුකූලව පිළිවෙලට නිවන් මාර්ගයේ වඩන අයුරු පෙන්වා දෙන නිසාම ලෝකයේ තුල වේගයෙන් ප්‍රචලිත වුණා. එම භාවනා මාර්ගය අප මාහිමිපාණන් වහන්සේද අඛණ්ඩව ප්‍රගුණ කළා. ඒ භාවනා මාර්ගය මාහිමිපාණන් වහන්සේ විස්තර කළ ආකාරය පහත දැක්වෙනවා. පාඅව් භාවනා මාර්ගය. එහිදී මූල කර්මස්ථානයේ හැටියට බුරුම රට පූජනීය ආචින්න සයඩෝ මාහිමිපාණන් වහන්සේ දෙන්නේ ආනාපාන සතියයි. ආනාපාන සතියෙන් ධ්‍යාන 4ක් ලබා ගත්තට පස්සේ දත්තිංසාකාරය දෙනවා වඩන්න. තමන්ගේ ශරීරයේ දත්තිංසාකාරයේ කොටස් 32ට
ධාන 32ක් උපදවන්න සලස්වනවා. ඊළඟට දෙනවා අට්ටික ඕදාතය. මේ ශරීරයේ තිබෙන ඇටසැකිල්ල ඉදිරියට ගන්නවා. විශේෂයෙන් හිස් කබල තමයි ගන්නෙ. ජීවත්ව ඇති හෝ නැති හෝ අයගේ හිස් කබල් 8ක් 10ක් හිතින් ගන්න ඕන. හිතින්ගෙන අට්ටික සංඥාව හැර ඕදාත මනසිකාරයේ හෙවත් ඕදාත ආලෝකය ගන්නවා. ආනාපාන ධානලාභී අයට එය අපහසු නෑ. ආනාපාන චතුර්ථ ධානයෙන් නැගී සිටලයි මේවා කරන්නේ. එවිට ඒ ආලෝකයෙන් බලාගෙන ඉන්නකොට උග්ඝහ නිමිති, පටිභාග නිමිති පහළ වෙනවා. ඒකෙන් ධාන 4ක් උපදවනවා. ඉන් අනතුරුව මෛත්‍රී ධාන වලට හැරෙනවා. මෛත්‍රී කර්මස්ථාන වශයෙන් පුහුණු කරනවා. මුලින්ම උපකාරක හිතයිසී උතුමන් 10 දෙනෙකුට පමණ. ඊළඟට මධ්‍යස්ථ අයට, අහිතවන්තයන්ට සීමා සම්බේධ කරලා ඊළඟට ස්ථාන වශයෙන් තමන් ඉන්න කුටිය, අවට පරිසරය, ගම, නගරය, රට, ලෝකය, භවග්‍රය දක්වාම මුළු ලොවම බලාගෙන මෛත්‍රී ධාන වඩන්න ඕන. ඊළඟට දස දිසාවටම හැරෙනවා. දස දිසාවේ සත්ව කොට්ටාස 12ටම සිත යොමු කරනවා. සත්ව කොට්ටාස 12 බැගින් දස දිසාවටම වශයෙන් ධාන 528ක් වඩනවා. ඉන්පසු පුහුණු කරනවා කරුණා ධාන 132ක්, මුදිතා ධාන 132ක්, උපේක්ඛා ධාන 132ක් වඩනවා. ඒවට ගන්නේ එක එක වචනය නිසා. ඊළඟට යොමු කරනවා අවිඥානික අසුබයට. ඕදාත කසිනාලෝකයේ විහිදුවා තමන් දුටුවිරු මෘත ශරීරයක් මනසින් ඉදිරියට අරගෙන එහි අවස්ථා 10 හදා ගන්නවා. හදාගෙන දස අසුබය වඩා වෙන වෙනම ධානය උපදවනවා. බුද්ධානුස්සතිය, මරණ සතිය යන දෙකෙන් උපචාර සමාධි උපදවනවා. බුද්ධානුස්සතියෙහි නව ගුණයට උපචාර සමාධි 9ක්, මරණ සතියටත් වාර ගණනක් උපචාර සමාධි උපදවනවා. ඒවා කරලා ඉතිරි වර්ණ කසින වලට හැරෙනවා. වර්ණ කසින වශයෙන් නීල කසින, පීත කසින, ලෝහිත කසින 3න් රූප ධාන 4 වඩනවා. පසුව පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආලෝක, ආකාශ කසින 6ක් වඩනවා. ඒවට නිමිති ගන්න ඕනේ වෙන වෙනම. ආලෝකයෙන් මවා ගන්න බෑ. බිම තියෙන තැනක් බලාගෙන නැත්නම් කසින මණ්ඩලයක් හදාගෙන පඨවි භාජනයකට වතුර තියාගෙන ආපෝ, පහනක් දල්වගෙන පහන බලාගෙන තේජෝ, ඊළඟට සෙලවන දෙයක් බලාගෙන වායෝ, ඊළඟට පහන් ආලෝකයේ වැනි සහනාලෝකයක් බලාගෙන ආලෝක, සිදුරකින් අහස බලා ආකාශ. ඔය කසින සියල්ලෙන් රූප ධාන 4 වඩලා ඊළඟට ආකාශ කසිනේ හැර ඉතිරි කසින එකින් එකට අරූප ධාන උපදවන්න සලසනවා. දැන් පඨවි කසිනේ නම් චතුර්ථ ධානයට වඩලා එයින් චතුර්ථ ධානයටපත් වෙලා පසුව රූපේ ආදීනව සලකනවා. මේ රූපස්කන්ධය බොහෝ විපත්ති වැඩි, නොයෙක් රෝග හැදෙනවා, තුවාල වෙනවා, කලකෝලාහල වලට ලක් වෙනවා. රූපය නිසා බොහෝ රාගාදී කෙලෙස් වැඩෙනවා, ප්‍රාණඝාත ආදී බොහෝ අකුසල් වැඩෙනවා. ඒ නිසා බොහෝ අන්තරාදායකයයි රූපයට නින්දා කරලා එහි ආදීනව සලකලා රූපයෙන් තොර වූ අරූපී කර්මස්ථාන, අරූපී ධාන මීට වඩා ශාන්තයි, ප්‍රණීතයි කියලා උඩ යට සරස අනන්ත ලෝක ධාතුවට විහිදවපු ඕදාත කසිනාලෝකය ආකාශ කසින කියලා හිතා ගන්නවා. අනන්ත අවකාශය කියලා. ඉතින් අනන්තෝ ආකාශෝ කියලා ඒකත් භාවනාවට නගනවා. එසේ වඩනකොට රූපී චතුර්ථ ධානය හා සමාන උපේක්ඛා ඒකග්ගතා ධානය අර්පණා බවට පත් වෙනවා. ඒක වශී කරගන්නවා. ඒ ආකාසානංචායතන අරූප ධානයයි. එම ධානය වශී කරගෙන විඥානංචායතන සමාපත්තිය උපදවනවා. විඥානය අරමුණු කරගෙන අනන්තං විඥානං, විඥානං අනන්තං යනුවෙන් භාවනාවට නගනවා.
අනතුරුව දෙවෙනි අරූප ධානය වන විඥානංචායතන ධානය උපදවනවා. ඒකත් වශී කරගන්නවා. ඉන්පසු විඥානයේ අගක් මුලක් ඇත්තේ නැහැ. ඒ නැති වෙලා ගියා. නත්ති කිංචි කියලා නාස්ති භාව ප්‍රඥප්තිය මෙනෙහි කරලා අරූප තුන්වෙනි ධානය වන ආකින්චඤ්ඤායතනෙ උපදවනවා. ඒකත් වශී කරගෙන ඉන්පසු නාස්ති භාවයත් අරමුණු කරගත්තා. මේ ධාන චිත්තය බොහෝම ශාන්තයි ප්‍රණීතයි. ඒතං සන්තං ඒතං පනීතං යනුවෙන් මෙනෙහි කරලා හතරවෙනි අරූප ධානය වන නේව සංඥානා සංඥායතන ධානය උපදවලා ඒක වශී කරගන්නවා. එක කසිනයකින් ඔය අරූප සමාපatti හතරම උපදවනවා. ආකාශ කසිනයෙන් අරූප ධානය උපදවන්න බෑ. අනෙක් කසින 9න් පුළුවන්. උසස් යෝගාවචරයන් ඔය විදියට සියලු කමඨහන් වඩලා තමයි විදර්ශනාවට හරවන්නේ. සමහර යෝගාවචරයන්ට කසින වඩන්න අපහසු වෙනවා. එහෙම නැත්නම්ට ආනාපාන සති චතුර්ථ ධානයෙන් පසුව හෝ විදර්ශනාවට හරවනවා. හැබැයි සතර කමඨහන් වන බුදු ගුණ, මෛත්‍රිය, අසුබ, මරණ සති අනිවාර්යෙන් වඩවනවා. අභිඥා උපදවන්නේ විපස්සනාව කරලා දෙවනුව තමයි. විපස්සනා කරන්නේ නැතුව අභිඥාවට හරවන්නේ නැහැ. මොකද කාරණය අභිඥා කියන්නේ අන්තරාදායක දෙයක්. දැන් දිබ්බ චක්කු ඥානෙ එහෙම ලබා ගත්තම දකින අනවශ්‍ය රූප නිසා නැති කෙලෙස් ඇති වෙනවා. බය ඇති වෙන්නත් පුළුවන්. තැති ගැනීම රාග ආදී ඇති වෙන්න පුළුවන්. විපස්සනා වැඩි යෝගාවචරයෙකුට පමණයි අභිඥා උපදවන්න පුළුවන්. ඒ යෝගාවචරයා එවිට අතරමං වෙන්නේ නැහැ. විපස්සනා වැඩිමනේ බලාපොරොත්තු වෙන්නේ මාර්ගඵල ලබන්න මිසක් අභිඥා ලබන්න නෙවෙයිනේ. ඉතින් අභිඥා ගැන අපේක්ෂාව හැර විපස්සනාවට හැරෙනවා. විපස්සනාව ආරම්භ කරන්නේ ධාතු කර්මස්ථානයෙන්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ මුලින්ගෙන එහි ලක්ෂණ 12 වෙන වශයෙන් ආවර්ජනා කරනවා. පස්සේ සුද්ධාෂ්ටක රූප අරමුණු කරන්න සමර්ථ වෙනවා. ඔක්කොම අර ඕදාත කසිනාලෝකය විහිදුවලා බලන්නේ. ඊළඟට වස්තු රූපවල කර්මජ රූප කලාප, චිත්තජ රූප කලාප 8 බලනවා. උතුජ රූප කලාප 4, ආහාරජ රූප කලාප 4 බලනවා. අනතුරුව කේසා ලෝමාදී ධාතු කොටස් 32හි රූප කලාප බලනවා. ඔය විදිහට අභ්‍යන්තර රූප කලාප සියල්ල බලන්න ඕනේ. තවම විපස්සනාව කරන්නේ නැහැ. විපස්සනාවට රූප පරිච්ඡේද කරනවා පමණයි. ඉන්පසු නාම ධර්මයන්ට හැරෙනවා. තමා ලබාගත් ධානය තියෙනවා නම් ධානයට සමවැදිලා ධානයේ තියෙන ධාන අංගයි සියලු සංප්‍රයුක්ත ධර්මයි නාම පරිච්ඡේදයට හරවනවා. ඉන්පසු තමා ලබාගත් ධාන සියල්ල තුල ඇති නාම ධර්මයන් පරිච්ඡේද කරනවා. සදොරින් ලැබුණු කුසල චිත්ත වීති, අකුසල චිත්ත වීති වල නාම ධර්මයන් පිරිසිඳිනවා. තමන්ට මතකනේ කුසල අකුසල සිත් පහළ වුණු අවස්ථා මනෝද්වාරයේ ඊතර දොරටු පහිනුත් ඒ වායේ චිත්ත චෛතසික ධර්ම වෙන් කරගන්නවා. මෙසේ අභ්‍යන්තර නාම රූප පිරිසිඳීම සම්පූර්ණ කරලා බාහිර රූප කලාප ගන්නවා. තමා පරිභෝග කරන පරිස්කාර, වාඩි වී සිටින ආසන, ඉන්න කුටි සෙනසුන්, ඒ වගේ තියෙන උපකරණ, බාහිර ගස්වැල් ආදී අවිඥානික රූප බලලා සවිඥානික රූප බලනවා. ඒ අනුමාන කරලා බලන්නේ. මේ විදියට සත්ව පුද්ගල సంతාන තුල රූප ධර්මයන් සංසන්දනය කරනවා. ඊළඟට නාම ධර්මයන්ද ඒ විදියටම බලනවා. ආධ්‍යාත්මික බාහිර නාම රූප සියල්ලම පිරිසිඳ බලාගෙන පසුව නාම රූපයන්ගේ ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන නැවත වෙන වෙනම පිරිසිඳිනවා. දීර්ඝ වැඩසටහනක් සියලුම නාම රූපයන්ගේ ලක්ෂණාදී කාරණා අරමුණු කරන්න තියෙනවා. අනතුරුව పూర్ව භවයක භාවනා කරලා තියෙනවද, විපස්සනා කරලා තියෙනවද කියලා බලන්න අතීත නාම රූපයන්ට හිත යොමු කරනවා. නාම රූප පරම්පරාවටම දැන්
අද නාම රූප, ඊයේ නාම රූප, පෙරේදා නාම රූප, සතියට, මාසයට, අවුරුද්දකට ගොස් මව් කුස පිළිසිඳ ගන්න අවස්ථාව වන තුරුම නාම රූප පරම්පරාව අරමුණු කරනවා. අරමුණු කරලා ඕදාත කසින චතුර්ථ ධානයට සමවැදිලා අදිෂ්ඨාන කරනවා పూర్ව භවයේ චුතිය පෙනේවා කියලා. මුලින් නොපෙනුනොත් නැවත අදිෂ්ඨාන කරනවා. එවිට චුතිය පෙනෙනවා. ඉන්පසු චුතියට හේතු වුණු, චුතියට අරමුණු වුණු කර්මය හොයනවා. චුතියට පෙර පහළ වූ ජවන්හි කර්ම නිමිති, ගති නිමිති බලනවා. ඉන්පසු මේ භවයේ නාම රූප පරම්පරාව මුලට ගෙනියනවා. ඒ භවයේ පටිසන්ධිය දක්වා බලනවා. බලනකොට යම්කිසි කාලයක Taman වැඩූ භාවනාවක් ගැන අරමුණු වෙනවා. විපස්සනා වැඩුවා නම් ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් කියන කවර ආකාරයෙන්ද වඩලා තියෙන්නේ කියලා බලන්නයි පෙර භව පරම්පරාව බලන්නේ. අභිඥා උපදවන්න නොවේ. සමහරු ආත්ම 30 40 බලනවා. බුරුම රට පූජනීය ආචින්නසයඩෝ මාහිමිපාණන් වහන්සේත් ඒ වගේ කෙනෙක්. එහෙම බලලා ඉන්පසු අනාගතයටත් හැරෙනවා. අද නාම රූප, හෙට නාම රූප, අනිද්දා නාම රූප ඔහොම මරණාසන්න දක්වා බලනවා. ඊට පස්සේ චුතිය බලනවා. ඊළඟට ලැබෙන පටිසන්ධිය බලනවා. එසේ ආත්ම භාව ගණනාවක් බලන්න දෙනවා. එහෙම බලලා නිවන දක්වාම බලන්න දෙනවා. සමහරුන්ට නිවන් දකින જાතිය අරමුණු වෙන්නේ නැහැ. ඒ තරම් දීර්ඝයි. කෙටි කාලයකින් නිවන් දකිනවා නම් ඒ જાතිය අරමුණු වෙනවා. ඒ විදිහට අතීත, අනාගත, වර්තමාන නාම රූප පරම්පරාව අරමුණු කරලා කවර හේතුවකින් මේ නාම රූප මෙසේ පැමිණියාද කියලා බලනවා. పూర్ව භවයේහි අවිජ්ජා, තණ්හා, උපාදාන, කර්ම, සංස්කාර කියන කරුණු පහ නිසා මේ ප්‍රතිසන්දි විඥානයේ පහළ වුණු ආකාරය පටිච්ච සමුප්පාදයෙන් බලනවා. පටිසන්ධි විඥානයෙන් අනතුරුව නාම රූප, ආයතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, ජාති, ජරා, මරණ පේලියට ආහැටි බලනවා. බලලා හේතුඵල පරම්පරාව දැකීමෙන් කාංකා විතරණ විසුද්ධිය ඇති වෙනවා. ඒ සම්පූර්ණ කරලයි සම්මර්ෂණ ඥානයට බහින්නේ. ඒ සඳහා ගන්නවා චත්තාලීසාකාර විපස්සනාව. ඒ විපස්සනාවේ අනිත්‍ය ලක්ෂණ 10, දුක්ඛ ලක්ෂණ 25, අනාත්ම ලක්ෂණ 5 කියන මේ 40 එක රූපයක්, එක නාමයක් ගණනේ හරවනවා. සමත භාවනාවෙන් සමාධි ශක්තිය නැති කෙනෙකුට මේ අපහසු වෙනවා. සමාධි ශක්තිය තියෙන කෙනෙකුට පහසු වෙනවා. එකින් එකට පීරා බලන්නා වාගේ, කෙස් ගහෙන් කෙස් ගහට බලන්නා වාගේ බලන්න තියෙනවා. ඔය නාම රූප පරිච්ඡේදයේ තමයි සම්මර්ෂණ ඥානය. එසේ කරනකොට තමයි උදේවය ඥානය ලැබෙන්නේ. උදේවය ඥානය සම 50 ආකාරයෙන් වඩන්න තියෙනවා. රූප සත්‍යක, අරූප සත්‍යක වශයෙන් වඩන්න තියෙනවා. ඒ ටික වඩාගෙන යනකොට බංගානුපස්සනාවට අවස්ථාව ලැබෙනවා. බංගානුපස්සනාව පෙරට වඩා තීක්ෂණ ලෙස වඩන්න තියෙනවා. එක නාමයක් ගණනේ, එක රූපයක් ගණනේ වඩනවා. ඒක කරගෙන යනකොට ආදීනව ඥාන, නිබ්බිදා ඥානෙ, මුංචිතු කම්මිතා ඥානෙ, පටිසංකානුපස්සනා ඥානෙ, සංකාරුපෙක්ඛා ඥානෙ පිළිවෙලට වැඩෙනවා. අමුතුවෙන් යෝග නොකලත් ඒ ඥාන පේලියට වැඩෙන්න පටන් ගන්නවා. සංකාරුපෙක්ඛා ඥානය ලැබූ යෝගාවචරය කවුරු නමුත් චතුර්ථ ධානයට සමවදිනවා වගේ ඉන්නවා. බොහොම දැඩි සමාධියටපත් වෙනවා. ඒ යෝගාවචරයාට තව කරන්න විපස්සනාවක් ඇත්තේ නැහැ. විපස්සනා කරලා සියල්ල සම්පූර්ණයි. දැන් උපේක්ෂකව ඉන්න අවස්ථාව තමයි සංකාරුපෙක්ඛා අවස්ථාව කියලා හඳුන්වන්නේ. හේතු සම්පත් ඇති අය ඉදිරියට ගොස් මාර්ගඵල ලබන්න සමර්ථ වෙනවා. නැති අය නැවත උදේවය ඥානයේ ඉඳලා විදර්ශනා වඩන්න ඕන. බොහෝ වාරයක් වඩන්න ඕන. එතකොට තමයි ඉන්ද්‍රිය බල බොජ්ජංග ශක්තිමත් වෙන්නේ. උසස් ප්‍රාර්ථනා තියෙන යෝගාවචරයන් සංකාරුපෙක්ඛාවෙන් නවතිනවා. එතනින් නැවති විදර්ශනා සුවය ඇති කරගන්නවා. ඔය ක්‍රමය තමයි
බුරුම රට පූජනීය ආචින්න සයාඩෝ මාහිමිපාණන් වහන්සේ පුහුණු කරවන්නේ. බොහෝ දෙනෙක්ගෙන් ප්‍රයෝජන ලැබුවා. මේ පූජනීය නා උයනේ මාහිමිපාණන් වහන්සේ තමන් වහන්සේ වඩන ලද භාවනා මාර්ගය විස්තර කළ ආකාරය එය මෙපමණකින් නිමා වෙනවා. පාඅව් භාවනා මාර්ගය මාහිමිපාණන් වහන්සේ පුහුණු කිරීමට ඇරඹි පළමු අවස්ථාවෙහිදීම ඉතා පහසු ලෙසත් ශීඝ්‍ර ලෙසත් වැඩුවා. එනිසාම බුරුම රට පූජනීය ආචින්න සයාඩෝ මාහිමිපාණන් වහන්සේගේද විශේෂ ප්‍රශංසනීය ආශිර්වාදයේ හිමි වුණා. පූජනීය අප මාහිමිපාණන් වහන්සේ අනන්ත කාලයක් පුරා සසරෙහි උතුම් වූ සම්මා සම්බුද්ධ ප්‍රතිලාභ ප්‍රාර්ථනාවෙන් යුතුව පාරමී ධර්ම සම්භාර පුරමින් වැඩම කරන නිසා මේ අත්බැව්හිද එතෙක් දියුණු කළ පර්යාප්ති ප්‍රතිපත්ති ශක්තියින් නිසා මේ භාවනා මාර්ගය එසේ පහසුවෙන් දියුණු කළා. මේ භාවනා මාර්ගයේ ප්‍රගුණ කිරීම අප මාහිමිපාණන් වහන්සේට විශේෂත්වයක් ගෙන දුන්නා. ඒ වගේම ඒ භාවනා වැඩූ ආකාරය අත්දැකීම් ගැන මාහිමිපාණන් වහන්සේ සටහන් කර තැබීමත් ලෝකයට විශාල සම්පතක්. ඒ කරුණ තුලින් අපි දකින්නේ මාහිමිපාණන් වහන්සේගේ මේ ජීවිතය ගැන පමණක් නොවේ. සංසාර ගමනක් තුල දක්නට ලැබෙන ආශ්චර්යම ගමන පිළිබඳවත් තවත් බොහෝ වැදගත් දේ ඒ තුල තිබෙනවා. ලෝදනන්හට පහන්සිත උපදවා කුසල් දම් වඩන්නට ඒ අමිල සටහන් පෙළ උපකාර වෙනවා. පූජනීය මාහිමිපාණන් වහන්සේගේ මේ විශේෂ අත්දැකීම් පාදක කොට වඩන ලද භාවනා කමඨහන් සාකච්ඡාවේදී අප මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවර අතිපූජනීය අඟුල්ගමුවේ අරියනන්ද මාහිමිපාණන් වහන්සේ විසින් සියලු පරිවර්තන කටයුතු සිදු කළත් නා උයනේ මාහිමිපාණන් වහන්සේගේ අදහස පරිදිම පූජනීය අප ස්වාමින් වහන්සේද නිසිකල් උදාවනතුරු ඒ සියලු තොරතුරු සසන්තානේ නිදන්ගත කොට සිටියා. පූජනීය නා උයනේ මාහිමිපාණන් වහන්සේ පාඅව් භාවනාව වැඩූ ආකාරය හා එම භාවනාවන් වැඩීමේදී ලද අත්දැකීම් පිළිබඳව විශේෂයෙන් සටහන් කර තිබෙනවා. එසේ ලියූ සටහනින්ම එම තොරතුරු ඉදිරිපත් කිරීම කියවන සැමගේ ශ්‍රද්ධා සිතිවිලි මහත් කරන නිසා එම අත් අකුරු සටහන් තරමක් අපැහැදිලි වුණත් හැකි පමණ එලෙසම මෙහි ඉදිරිපත් කෙරෙනවා. එම උපුටා ගන්නා කොටස් කියවීමේ පහසුව සඳහා අත් අකුරු සටහනට අමතරව නැවත පරිගණක අකුරින්ද දක්වා ඇත. අප මාහිමිපාණන් වහන්සේ වඩන ලද භාවනාවන්ද ඉන් ලැබූ විශේෂ අත්දැකීම් ගැන ලියවී ඇති කරුණු හා තම උතුම් පාරමී ගමන ගැන හමු වූ සුළු ප්‍රමාණයක් තොරතුරු මෙතැන් සිට ඉදිරිපත් කෙරෙන අතර එහිදී භාවනාවන් පිළිබඳව දීර්ඝ විස්තර විවරණ කිරීමක් නොකෙරේ. මාහිමිපාණන් වහන්සේ පිළිබඳව දැක් වූ තවත් අදහසක් මේ සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ව්‍යක්ත විනීත විශාරද බහුශෘත ධර්මදර මේ ටික උත්සාහවත් අයට කරගන්න පුළුවන්. නමුත් ධම්මානුධම්ම පටිපන්නෝ විහෙරති කියන මේ පාඨය පමණක් බොහෝ දෙනෙකුට සම්පූර්ණ කරගන්න අමාරු බව පෙනෙනවා. විශේෂයෙන්ම ආර්ය ධම්ම අනුනායක ස්ථවිර පාදයන් වහන්සේ අර ධම්මානුධම්ම පටිපන්න විහරණයෙන් උන්වහන්සේගේ ජීවිතය ගත කරා. අග්ගමහා පඬිත විනයාචාර්ය විනය විශාරද රාජකීය පඬිත අතිපූජ්‍ය නාපාන පේමසිරි අභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දැක් වූ අදහසයි ඒ.